ප්ලාස්ටික් අපිට රීසයිකල් කරලා ගන්න පුළුවන් ප්‍රමාණයයි. ඒක දැන් මේ බෝතලේ පාවිච්චි කරලා ඉවරයි. මේක අපිට ඊළඟ අරමුණට ගන්න. මේ දේ වෙනස් කරන්න. හිතන්න මේ ඇවිල්ලා ඔබගේ සිහිනය කියලා. ඔබගේ සිහිනය ස්වාමීන් වහන්සේගේ සිහිනයට මාරු වෙන්න. සිහිනය චප්ප වෙන්න වෙන. නත්තල කියලා කියන්නේ උන්වහන්සේගේ අතේ ඔබගේ සිහිනය සුන් වෙච්ච මංගල්‍ය. සිහින සුන් වෙච්ච මංගල්‍ය. අද සුවිශේෂය කතා කරන්නේ ඒ දෙමයි. අපි වචනය කතා කරලා කියනවා ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වූයේ මෙසේය. උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමිය ජෝසප් හා විවාහ ගිවිසගෙන සිටියදී ඔවුන් එක්වන්නට පෙර ශුද්ධාත්මයන්න් අනුහසින් ඇ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී. මගේ ප්‍රමාන්තයනි ගිවිස ගන්නවා කියද්දී ජුදා සම්ප්‍රදාය තුළ මනාලයා මනාලිය ගිවිසගෙන අවුරුද්දකට විතර පස්සේ තමයි කැඳගෙන යන්නේ. ඒතර ඒ තැනදී එයාලගේ බලාපොරොත්තු ගොඩක් තිබුණා. සිහින විශේෂයෙන්ම ජුසේතුමාගේ. ජුසේතුමා ජෝසප් පුරාණයේ ජෝසප් සිහින දකින්නේ. ඇත්තටම මේ ජෝසපුත් සිහින දකින්නෙක්ම තමයි. ඒතර එයාට දැක්ක සිහිනයක් තිබුණා. එයා දැක්ක ආශාවක් තිබුණා. මගේ පින්වත්නි අද තව නත්තලට තියෙන්නේ දවස් ටිකයි නේද? ඒතර ඔබ නත්තල තුල දැක්ක හීනයක් තිබුණා. ඒක හරි සරල හීනයක් සමහර වෙලාවට. පුංචි ළමයින්ට සෙල්ලම් බඩුවක හීනයක්. ලොකු අයට අලුත් ඇඳුමක් ඇඳගෙන පල්ලියේ ගිහිල්ලා පොඩි ෆැෂන් ෂෝ එකක් කරන සිහිනයක් නැත්. එක එක්කෙනාට තාත්තලට එහෙම බෝතල් වල හීන ඒ කියන්නේ බෝතල් වීලා හීන දකින සුන්දරතාවය පාටි එකක හීනයක්. දැන් මේ වගේ සාමාන්‍ය තලයේ හීන තිබුණා. ගේ අස් කරලා අලුත් කරලා පොලිෂ් කරලා තීන්ත ගාලා සරසලා සුන්දර හීන. මුලින් කිව්ව දේවල් එච්චරම සුන්දර නැති වුණාට. හැබැයි ඔබගේ මගේ ජීවිතේ දැකපු හීන ගොඩක්. හීන යායක්. නත්තල අලුත් අවුරුදු කියලා කියද්දි ඒ හීන ගොඩක් එක්ක ඔබ මම හිටියේ. ඒතකොට මගේ ප්‍රේමාන්තේනි මේ නත්තල ඔබගේ කොරෝනාත් එක්ක ඔබගේ සැලසුම මේ ප්‍රශ්නත් එක්ක සුන් වෙච්ච හීනයක්. මට එක තාත්තා කෙනෙක් කතා කරා. පාන්දර ඒ කෝල් එක ආවේ. ඒ තාත්තා මට කතා කරලා කියනවා මම ඉන්නේ මගේ ප්‍රමාතනි ග්‍රෑන්ඩ් පාස් මිසමේ. තාත්තා අඬ කියනවා මට ෆාදර් මගේ දරුවා මගේ දුවට බබා හම්බෙන්න ගිහිල්ලා කොරෝනා පොසිටිව් කියලා. බබා හම්බුනයින් පස්සේ කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ කියලා. කොහෙට දායිද කියලා දන්නේ නැහැ කියලා. පුංචි දරුවටත් කොරෝනා හැදෙයිද දන්නේ නැහැ කියලා. මගේ ප්‍රමාන්තේනි හීන යායවල් චප්ප වෙච්ච කාලයක්. පොඩි පට්ටම් වෙච්ච කාලයක්. මේක ඔබ හිතන්නේ ඔබට මට විතරයි කියලා. මේක ඔබ මම හිතන්නේ ඔබගේ මගේ විතරයි කියලා. ඒක මේ කාලේ 20 විතරයි කියලා. මගේ ආදර ප්‍රමාන්තේනේ. ඒක 20 විතරක් නෙමෙයි. ඒක මගේ ප්‍රමාන්තේනේ එකේ දෙතුණා. අපි 20 ඉන්නේ එකේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ එකේ.
ජේසුගේ උපත මේ ක්‍රිස්තු වර්ෂ 1 පටන් ගත්තේ ජීවිතවල හීන නැති වෙලා, හීන චප්ප වෙලා, පොඩි පට්ටම් වෙලා මගේ ප්‍රමාන්තයනි. එතකොට ඔරිජිනල් නත්තල, සැබෑ නත්තල, ඒ උපතයි මේ ඔබගේ මගේ ජීවිතයේ විපතයි අතර සම්බන්ධයක් තියෙනවා. ඒකයි අපි කතා කරන්නේ විපත දරාගෙන උපත බලාගන්න. ජෙසුතුමාගේ ඒ සුන්දර සිහින විවාහයත් එක්ක තිබුණු. ජෙසුතුමා වඩුරාල කෙනෙක්. එතකොට ජෙසුතුමා සැලසුම් කරන්නට ඇති. මගේ ප්‍රමාන්තනේ සමහර කුරුල්ලෝ ඉන්නවා. කුරුල්ලෝ ඉන්නවා. මං කියන්නේ පියාඹන කුරුල්ලෝ. මනමාල කුරුල්ලොත් ඉන්නව නේද? ඒගොල්ලෝ නම් එහෙම සැලසුම් කරන්නේ නැහැ. ලුණුයි බතුයි කාලා හරි එකට ඉඳුමු රත්තරන් කියලා එකගෙන ගිහලා ජීවිතේ නාස්ති කරගන්නවා. ඇත්තටම සමහර කුරුල්ලෝ ඉන්නවා එයාගේ මනමාලි කිරිල්ලව එකගෙන ඉස්සල්ලා ගේ හදලා ලෑස්ති කරලා කූඩුව හදලා තමයි ඒ කිරිල්ලව ට්‍රැක් කරගන්නේ. ඒක ඒගොල්ලන්ගේ ජීවිතයේ විදිහ. මගේ ආදර ප්‍රමාන්තයනි අද තරුණයන්ට එක ලොකු අභියෝගයක්. කිසිම පදනමක් නැති කෙනෙක්ගේ වෙන කෙනෙක්ගෙන් ඉල්ලගත්ත ණයට ගත්ත දෙයකින් ෂේප් වෙන ෆෝන් එකට ජීවිතය උගස් කරලා මැසේජ් කර යාළු වෙලා කිසිම රස්සාවක් නැතිව කිසිම පදනමක් නැතිව ජීවිතයේ පාවෙන තැනක ජීවිතයේ වගකීමක් නැතුව සම්බන්ධතාවල ජීවිත අනාථ කරන තැනක ඉන්න තැනකද ජෙසුතුමාට ලස්සන සීනයක් තිබුණා. දාබර සීනයක් තිබුණා. ඒ දාබර සිහිනය තමයි තමුගේ බිරිඳව කැන්දගෙන එනවා කියන සිහිනය. ජෙසුතුමාට ඒ සිහිනය තුළ ලස්සන දෙයක් තියෙන්න ඇති. මම මෙහෙම කරනවා. මගේ ගෙදර මෙහෙමයි පෑන්ට්‍රි කබඩ් එක මෙහෙම හදනවා. බබාට කොට් එක මෙහෙම හදනවා. ඊට පස්සේ දරුවෝ පාඩම් කරන ස්ටඩි රූම් එක මෙහෙම හදන්න කියලා. මම කතා කරන්නේ මගේ මේ ජීවිතයේ සිහිනයත් එක්ක. අපේ ජීවිතයේ දන් දැකෙන සිහිනයත් එක්ක ජොසේගේ සිහිනය සම්බන්ධ කරගෙන. හැබැයි මගේ ප්‍රමාන්තනේ ඒ සිහිනය තුළ අද වචන කතා කරලා කියනවා. ජේසුස් වහන්සේගේ උපත සිදුවේ මෙසේ. උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමී ජෝසපා විවාහගෙන සිටියදී ඔවුන් එක්වන්නට පෙර ශුද්ධාත්මයන් අනුවාසින් ගැබ්ගෙන සිටින බව දැනගන්නාලාදී. මගේ ප්‍රමාන්තනේ දැන් එයාලා කැන්දගෙන යන්න ඉස්සල්ලා දෙවියන්ව ගැබ් අරගෙන. ඒක මහා විනාශකාරී ප්‍රශ්නයක්. ඒක මනුස්සයෙක් දරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට එහෙනම් බිරිඳ වෙන කෙනෙක් එක්ක පාපේ හැසිරිලා එක කොහොමද ජොසේතුමා දරන්නේ? ජොසේ සාමාන්‍ය පුරුෂයෙක් විදිහට ඒක දරන්නේ කොහොමද? ඒක දරන්න බෑ. එයාගේ ජීවිතේ කීතු යනවා. නන්නත්තර වෙනවා. විනාශ වෙලාම යනවා. එතන වචනය එයා ගනුදෙනු කරන විදිය මොකද්ද? මගේ ප්‍රමාන්තනේ ඒ වේදනාව තුළ එයා විසි කරන්නේ නැහැ. අපි self rejection කියලා කියන්නේ සයිකොලොජි වල එකයි. අපේ වේදනාව අනිත් අය පිටින් යවනවා. මගේ ප්‍රශ්නය තුළ අනිත් අයට රිද්දලා තුවාල කරලා මෙලෙච්ච වින්දනයක් ගන්නවා. එක මගේ කේන්තිය අනිත් හතර වටේටම විසි කරලා යාලා තුවාල කරනවා. මගේ ප්‍රශ්නය මිනිස්සුක පාවිච්චි කළ විසඳ ගන්නවා. හැබැයි ජෙසුතුමා සත්පුරුෂයෙක්. මගේ ප්‍රමාන්තනේ එනිසා එයාට තිබුණා මරියතුමීව නැති කරලා දාන්න. එයාට තිබුණා මරියතුමීව පාවා දීලා ගල් ගහලා මරන්නට ඕනේ. ගල් ගහලා මරණ තැනකට එයා දන්නේ නැහැ. එයාට තාම ශුද්ධාත්මනෝ කතා කරලා තිබ්බේ නැහැ. එයා දන්නේ මරියතුමී ගැබ් ගත්තා කියලා. එහෙම තැනකදී එයාට හිතා ගන්න බෑ. එයාට නිනව්වක් නැහැ. ආතක් පාතක් නැතුව විනාශ වෙනවා. හැබැයි එයා එකක් හිතා ගන්නවා. මම ඇයට ප්‍රශ්නට දාන්නේ නැහැ. ජොසේතුමා හිතනවා මම දාලා යනවා. මම අතෑරලා යනවා. එතකොට මොකද වෙන්නේ? ජුදා සම්ප්‍රදාය තුළ ස්වාමි පුරුෂයා ගිවිසගෙන ඉන්න බිරිඳව කැන්දගෙන ඉන්න ඉස්සෙල්ලා ගැබ් ගරගෙන තිනවා කියලා කියන්නේ. ඒක ඒ ස්වාමි පුරුෂයා පිළිගත්තොත් එහෙම මනාලයා පිළිගත්තොත් එහෙම මේ මගේ දරුවෙක් නෙමෙයි කියලා. එතකොට ගල් ගහලා මරනවා මනාලියට. හැබැයි මනාලයා රහසින් අත්හැරලා පැනලා යනවා නහරි. එයා පිළිගත්තොත් එයාගේ දරුවෙක් කියලා.
එකෙන් කියන්නේ කිසිම හික්මීමක් නැති, පාලනයක් නැති, වටිනාකමක් නැති, පදනමක් නැති පිරිමියෙක් කියලා එයාට හංවඩු ගහන. එයාම හංවඩු ගහන. ජීසස් මා තීරණය කරනවා. මම මේක දරා ගන්න. මම මරියාව මම ආදරය කරපු කෙනාව මම පාවා දෙන්නේ නැහැ. මම දරා ගන්නවා. මගේ ආදර ප්‍රේමවන්තයනි. ඔබගේ පවුලේ නත්තල විසි කරන්නේ නැති තැනක. ඔබගේ සිහින පොඩි පට්ටම් වෙද්දී ප්‍රොජෙක්ට් කරන්නේ නැතුව අනිත් කෙනාට ඒ දේ විසි කරලා අනිත් කෙනා විනාශ කරන්නේ නැතුව එයා ගාව ඔබ දැනුවත්ව එයාගේ එක වැරද්ද වෙන්න පුළුවන්. එක වැරද්ද 100%ක් වැරදි. මෙතන ජුසේටනෝ මරියා වැරදි. එහෙම දේවල් ඉතිහාසයේ දැකලා නැහැ. ශුද්ධාත්මයන් ආවිලා දරුවෝ ගැප් ගන්නවා කියන දේ. යා තීරණය කරන මම රිද්දන්නේ නැහැ. මම දාලා යනවා. ඒක මගේ පිට ගන්නවා. ඒක මගේ අයිතියට ගන්නවා. දාලා යනවා. ඒ සත්පුරුෂභාවය, ඒ මනුස්සකම, ඒ දයාබරකම ඔබගේ සිහිනේ පොඩි වෙද්දි මගේ ප්‍රමාන්තනි අනිත් අයව චප්ප කරන්න එපා. ස්වාමිනාසේ අනාවරණය වෙන එතනට වචන කතා කළා කියනවා. ඇගේ ස්වාමිපුරුෂයා වන ජෝසප් සත්පුරුෂයෙකු බැවින් ඇය ප්‍රසිද්ධිය නින්දාවන්න නොපමුණු අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතාගත්තේය. ඒ කියන්නේ එයා හිතලා මොකද්ද කරන්නේ ඊළඟ වගදී කියනවා. ඒත් ඔහු මේ කාරණාව ගැන කල්පනා කරමින් සිටියදී මගේ ප්‍රේමවන්තනි ජෝසප්ව මරන්න හදද්දී රූබන් කතා කරලා කියනවා මරන්න එපා දැම්ම අපි ලිඳේ දාමු. ලිඳේ දාලා පස්සේ මරණ එක කල් දානවා. මරන්න නැතුව ලිඳේ දාමු. ඔබගේ ජීවිතයේ එක පාර සිතුවිලි මගේ ප්‍රමාන්තනේ හිතන දේ කියලා විනාශ කරනවා. ඔබ මරනවා මිනිස්සු. හිතපු ගමන් විසි කරනවා. අද තාක්ෂණය එහෙම තැනක තියෙන්නේ. ගත්තා ෆෝන් එක ගත්තා ටයිප් කරා සෙන්ඩ් කරා රියැක්ට් කරා විනාශ. ඒ කියන්නේ අර වචනයත් එක්ක ඉඳලා මෙයා ඔහු ඒ කියන්නේ කල්පනා කරමින් හිටියා. ඒ කියන්නේ කල්පනා කරා තමයි මොකද්ද කරන්නේ. සිතුවිලි ගොඩක් ඉන්නවා. කියන්නේ මොකක්ද කරන්න කියලා ඒක ගනුදෙනු කරද්දී ඒ සිතුවිල්ල ලිඳේ දාද්දී සමිදානන් වහන්සේගේ දූතෙක් සිහිනයකින් නොට දර්ශනය වී කතා කරන්නේ. මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබගේ ජීවිතයේ සිහිනය පොඩි වෙච්ච තැන ස්වාමීන් වහන්සේගේ සිහිනය සැබෑ වෙන තැන. ඒක ඔබගේ සිහිනය පොඩි වෙන්න ඕනේ. ඔබගේ සිහින විනාශ වෙන්න ඕනේ. කලබල වෙලා විසි කරලා ඔක සිහිනය විනාශ කරගන්න එපා. ඉන්න ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන වෙලාවක් තියෙනවා. උන්වහන්සේ ආබ්‍රහම්ට කාලයකට පස්සේ කතා කරලා උපත් 15 ආබ්‍රහම්ට කියනවා සතුන් දෙපළු කරන්න. එහෙමද ස්වාමීන් වහන්සේ යන්න ඉස්සෙල්ලා ගිජුලීනු වෙන්නේ කලබල වෙලා රියැක්ට් කරන්න ඉස්සෙල්ලා ඉන්න. උන්වහන්සේ ඔබට පිළිතුරු දෙන වෙලාවක් තියෙනවා. මගේ ආදර ප්‍රේමවන්තනි යෙසායා උන්වහන්සේ කතා කරන 49 8 වෙනි වගන්තියේ සුදුසු කාලයේදී මම ඔබට පිළිතුරු දෙනවා. කැලවීම දවසේදී මම ඔබට ගලව ගන්නවා. උන්වහන්සේ පමා වෙලා නැහැ. පමා වෙලා කියලා ඔබ හිතුවට උන්වහන්සේ පමා වෙලා නැහැ. ඒ නිසා ඔබ ඉන්න ඔය විනාශය තුළ ඉන්න ඔය ජෙරුසලමේ ඉන්න ඉහළින් බලය ඔබට ලැබෙයි. ශුද්ධාත්මයන් ඔබට කතා කරයි. ඒ තුළ ඔබ ඉන්න. නත්තල එන්නේ විනාශක වෙලාවේ. සීනයකින් දර්ශන වෙලා කතා කළා කියන මොකද්ද කියන්නේ? සීනයකින් උඩ දර්ශන වී දාවීද්ගේ පුත් ජෝසප් ඔබේ බිරිඳ වන මරියා පාවා ගන්නට බියනවන්න. මගේ ආදර ප්‍රේමවන්තයනි අපිට බය අපේ ප්‍රශ්නේ එකයි. අපේ ප්‍රශ්නේ එකයි. සීනය පොඩි වෙන තැන අපේ ප්‍රශ්නේ එකයි. මොකක් වෙයිද ඊට පස්සේ? කියන්නේ මම දකින රාමුව මම හදාගත්ත ෆ්‍රේම් එක මම හදාගත්ත දේ වෙනස් වෙනවා කියන්නේ විනාශයි. ඔබට බයයි ඔබගේ සුඛිත මුදිත යන අතාරින්. ඔබට බයයි ඔබගේ ගලීලේ මුහුද බෝට්ටුව අතාරින්. මොකද ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. උන්වහන්සේ ආබ්‍රහම්ට කතා කළා කියද්දි මම පෙන්වන දේශයට යන්න කියලා ආබ්‍රහම් යන්නේ විශ්වාසයෙන්. යාදර ප්‍රමාන්තනේ බය වෙන්නට එපා. පව් කරන්න නැතුව ඉන්න. ඔබගේ සිහිනේ පොඩි වෙන තැන පව් කරන්න එපා. ඔබගේ සත්පුරුෂ භාවය එළියට ගන්න. ඒ තුළ ඉන්න. ස්වාමීන් වහන්සේ ඔබට කතා කරනවා. ගිනි ගත්ත පඳුරක් අස්සේ කතා කරා වගේ. ස්වාමීන් වහන්සේ ඔබට කතා කරනවා. මගේ ප්‍රේමාන්තයනි නැසෙ පොරොන්දු දේශයට අවුරුදු 40ක් අරගෙන ගියේ. සති ගානෙන් යන්න තිබිච්ච තැන. උන්වහන්සේ ඔබට කතා කරා.
ඒ දූතයා කතා කළා කියනවා බය වෙන්නට එපා. ප්‍රශ්නේ තියෙන බයයි. ප්‍රශ්නේ තියෙන ඔබගේ දේ වෙනස් වෙනට බයයි. රාමු කැඩෙනවට බයයි. මගේ ආදර තාත්තේ අම්මේ මගේ ආදර පුතේ දුවේ ජේසු උපදින්නේ ඔබගේ සීනය පොඩි කරලා. ඔබ හිතාගන්න ඉඳන් නන්නත්තර කරලා මේ කොරෝනා වසංගත අස්සේ ඔබට ඔබගේ ජීවිතයේ සීන පොඩි වෙලා බය වෙන්නට එපා. ඔබගේ පඩිය නෑ. නත්තල් බෝනස් නෑ. බිස්නස් කඩා වැටිලා කරගන්න දෙයක් නෑ. බය වෙන්නට එපා. ඔබගේ සීනය පොඩි වෙන තැන ස්වාමීන් වහන්සේගේ සීනය සැබෑ වෙනවාමයි විශ්වාස කරන්න. ජුසේතුමාගෙන් ඉගෙන ගන්න. දේවදූතයා කතා කරලා කියනවා බිය නොවන්න. ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයන්ගේ අනුහසිනි. ඔබට තේරෙන්නේ නැති දේ උන්වහන්සේ තේරුම් කරනවා. වචන කතා කරලා කියනවා ඈ පුතෙකු බිහි කරන්නේ උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුයයි. මන්දසිය සෙනග උන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමා නොයයි කිය. ජුසේතුමා තාත්තා කෙනෙක් වෙන්න. ජුසේ පැටියෙක්ව දරන්න. ජුසේ පරපුරක් වරගෙන යන්න. තව ජුසේලා නේද? ජුසේ කියන පෙළපත එක්තම යාගේ සීනය. ස්වාමීන් වහන්සේ අබ්‍රහම් කරනවා. උදාසේ අබ්‍රහම් කරන්නේ අබ්‍රහම්ගේ දරුවා ඊසාක් එකම දරුවගේ සීනය චප්ප කරලා අබ්‍රහම් වඳ වෙච්ච අබ්‍රහම් අවුරුදු 75යි දරුවෙක් නෑ. එළියට අරගෙන ගිහිල්ලා උන්වහන්සේ කූඩාරමෙන් එළියට අරගෙන ගිහිල්ලා කූඩාරම ඇතුලේ පේන්නේ ඒ ටෙන්ට් එක විතරයි. කූඩාරමෙන් එළියට අරගෙන ගිහිල්ලා උන්වහන්සේ පෙන්වන්නේ අහසේ තරු ඒ කූඩාරමේ ඒ කාපට් එක උඩින් එළියට අරගෙන ගිහිල්ලා පොළවේ වැලි. ඔබගේ සීනය මෙච්චර වෙද්දී උන්වහන්සේගේ සීනය මගේ ප්‍රේමාන්තනි සුවහස්. ඒකට ඔබගේ සීනය කඩන්න ඕනේ. උන්වහන්සේගේ සීනය දිගාරින්න ඔබගේ ජීවිතේ. ජේසුගේ අත් දෙක කුරුසයක දිගෑරුණා වගේ. ජේසු මුළු ලෝකෙම බදාගන්න. ජේසු අයිති කරගෙන හිටිය හැම දෙයක්ම අතෑරියා වගේ. ඔබගේ ජීවිතයේ දේ අතාරිද්දී උන්වහන්සේගේ අනාවරණ ඔබගේ ජීවිතයට එන්නට යනවා. බය වෙන්නට එපා. මේ උපදින දරුවා උන්වහන්සේට ආසාවක් නෑ ඔබගේ සීන චප්ප කරලා වින්දනයක් ලබන්න නෑ. හැබැයි උන්වහන්සේට ආසයි ඔබගේ ජීවිතය පටු කරන්නේ නැතුව මහා පළල් තැනකට ගන්න. ඒකට ඔබගේ සිහිනය බිඳෙන්න වෙනවා. සවනස කතා කරලා කියනවා මේ සියල්ල සිදුවේ සමිදානන් වහන්සේ දිවසිවරයා ලවා කියව් කීම ඉටුවන පිණිසය. එනම් මෙන්න කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට මෑනුවල් යන නාමය තබනු ඇත. ජනුයි. ඒ නාමයේ අර්ථය දෙවියන් වහන්සේ අප සමගයි. ජුසේගේ සීනය අතාරිද්දී මගේ ආදර ප්‍රේමාන්තෙනි ජුසේගේ සීනය අතාරින තැනදී මොකද වෙන්නේ? උන්වහන්සේ කතා කළා කියනවා ජුසේගේ ජීවිතයට දෙවියන් එනවා. දෙවියන් ගොඩ බහිනවා. ජුසේගේ සීනයත් එක්ක ජුසේ ජීවත් වුණා නම් හරි දරුවෙක් දෙන්නෙක් පවුලක් හදාගෙන ඉඳලා මැරිලා යයි එච්චරයි. හැබැයි ඒ සීනේ පොඩි වෙන තැන ස්වාමීන් වහන්සේගේ සීනේ මහා දයාබර ගැලවීමක් විදියට එලාගේ ජීවිතයට අයිති වෙනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි ඒ තනයි අද ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ. ඒක අරගලයක්. සීනේ පොඩි වෙද්දි ඔබට මට රිදෙනවා. ඒක අරගලයක්. ජේසු මල්ලු වෙන්නේ කෑ ගාලා කිව්ව එක පුළුවන් නම් මේක අයින් කරන්න තාත්තේ අමාරුයි. ඒක අරගලයක්. කලේසි දෙයක් නෙමෙයි. අද ඔබ මේ යන තැන මේ නත්තලේ ඔබගේ අනිත් හැම නත්තලකටම වඩා වෙනස් වෙච්ච තැන මුළු ලෝකෙම වසංගතයක පීඩා විඳින තැන මරණය හෝල් සේල් වෙලා තියෙන තැනක මගේ ප්‍රේමාන්තිනි ජීවිතයයි මරණයයි අතර සටනක් තියෙන තැන ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතයට එන්නට බලාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ අප සමගයි. දෙවියන් වහන්සේ සිහිනය බිඳුණු ජුසේත් සමගයි. මගේ ප්‍රේමාන්තනි වචන අවසන් කරනවා. ජෝසප් නින්දෙන් අවදි වූට සමිදානන් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේය. නින්දෙන් අවදි වුණා.
මේ ඔක්කොම නින්දේ දේවදූතයත් එක්ක සංවාදය. යාඥාව. ඔබගේ තාබෝර්, ඔබගේ මල්ලු යන. උන්වහන්සේ තාබෝර් වලින් බහින්න කියලා කිව්වා. උන්වහන්සේ මල්ලු යනෙන් ඒ උයන අතෑරලා ගිහිල්ලා මගේ ප්‍රමාන්තේනේ. මොකද ආදම් ඒදම් උයන අතෑරලා යන්න උනා. ජේසු මල්ලු වෙන අතෑරලා ආදම් ඒවට නැති වුණු ඒදම් උයන ලවත ලබා දෙන්න කුරුසිය දරණ තැනට යන්න උනා. ඔබගේ මගේ ජීවිතයේ නින්දෙන් අවදි වෙමු. ස්වාමීන් වහන්සේගේ ආඥාව තුළ ඔබට කියපු දෙයක් තියෙනවා. ක්‍රියාවෙන් තොර ඇදහිල්ල මල ඇදහිල්ලක් නිසා. ඒ දේ හීනෙන් කියපු දේ හීනයකම හිර කරන්නේ නැතුව. ඒ හීනය ස්වාමීන් වහන්සේගේ සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ මගේ ප්‍රමාන්තිනී ඉෂ්ට කරන්නට ඔබ මම එපියවර ගමු. මතක තියාගන්න ඔබගේ සිහිනය බෙදෙන තැන දිගෑරෙන් උන්වහන්සේගේ සිහිනයයි. ඔබගේ ආසාව නැති වෙන තැන දිගාරෙන් උන්වහන්සේගේ සිහිනයයි. පෞල් ජීවිතය තුළ ඔබ දැක්ක ඔබගේ ස්වාමි පුරුෂයාගේ සිහිනය, ඔබගේ බිරිඳගේ සිහිනය, ඒ ප්‍රතිරූප ڇප්ප වෙලා ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගේ සිහිනය දිගෑරෙනවා. ඔබගේ පෞල් ජීවිතය තුළ බලාපොරොත්තු දේවල් ڇප්ප වෙලා ස්වාමීන් වහන්සේගේ සිහිනය දිගෑරෙනවා. ඔබගේ සිහිනය දරුවා තුළ තිබිච්ච සිහිනය විනාශ වෙලා ස්වාමීන් වහන්සේගේ සිහිනය දිගෑරෙනවා. කොච්චරද කියනවා නම් ඔබට ඌනුනේ දුවෙක්, ඔබට ඌනුනේ පුතෙක්, ඔබට ලැබුණේ දුවෙක් පුතෙක්, ඒ සිහිනය තුළ ස්වාමීන් වහන්සේගේ සිහිනය සැබෑ වෙලා ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබගේ පුතා දුවගේ ජීවිතේ මේ දේ ඒ සිහිනය ڇප්ප වෙලා ස්වාමීන් වහන්සේගේ සිහිනය සැබෑ වෙනවා. ඒ සැබෑ වෙන සිහිනයට දිගෑරෙන්න ඔබ නිින්දෙන් අවදි වෙලා ස්වාමීන් වහන්සේ කියන දේ කරන්න. යාඥාවේ ඔබ උත්තර හොයාගෙන ඒ යාඥාව තුළ ඒ උත්තරය තුළ ජීවත් වෙන්න. බලය, ශක්තිය, සන්නද්ධකම, ආලේපය අතුලාන්ත තල්ලුවේ ඉල්ලලා විපත දරාගෙන උපත බලාගෙන මේ දයාබර පියවර ගන්න ස්වාමීන් වහන්සේ අද ඔබට මට ආරාධනා කරනවා. ආමෙන්. ජේසු පිටයි.